සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළම්බ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් ධර්ම දානමේ මහා පින්කමක් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ නරේවරන් කියන ප්‍රදේශයේ වාසය කරන ඒ මෑණියන් ස්වර්ණා සමරසේකර මෑණියන්, ඉරේෂා සමරසේකර සහ යෝෂිතා සමරසේකර සොහොයුරියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරනවා. ඒ පින්වතුන්ගේ ප්‍රධානම අරමුණ තමයි සොහොයුරිය සහ ඒ දියණියන්ගේ සොහොයුරිය, ඒ වගේම මෑණියන්ගේ දියණිය හදිසියේම රෝගාතුරව මිය පරලව යන්නට යෙදුණු ඒ දියණියට නොවැම්බර් මාසේ 19 වෙනි දින මිය පරලොව ගිහිල්ලා වර්ෂයක් පිරීම නිමිති කරගෙන ඒ දියණියට පින් අනුමෝදන් කිරීම, විශේෂයෙන්ම මෙවන් අකල් මරණයකට සසර නිවන් දකින්න තෙක් ගොදුරු නොවේවා, මේ ධර්ම දානමේ මහා පින සාදුකාර දිදී ඒ දියණිය අනුමෝදන් වෙත්වා, ඒ දියණියගේ පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනෙන් ඒ පවුලේ මිය පරලොව ගියේ දියණියට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ. ඒ වගේම ඇයි ජීවත් වෙලා ඉන්නදී බොහෝ පින්කම් කරපු කෙනෙක්. ඉතින් ඒ පින්කම් ගැන සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන් එතුමියට පින් අනුමෝදන් කිරීමත් වසර කීපයකට පෙර පරලොව සැපත් වන්නට යෙදුණු පියාණන් ලීලානන්ද සමරසේකර, වන්‍යාරච්චි සීයා සහ ආච්චි සමරසේකර සීයා සහ ආච්චි ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට, ඒ සොහොයුරු ඇතුළු සංසාරගත මිය පරලොව ගිය පින් අපේක්ෂාවෙන් ඉන්න සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම අරමුණ. එහෙමනම් මේ ධර්ම ශ්‍රවණ මේ පින ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලුවාසී සියලු දෙනාටමත් නිවන් අවබෝධයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිසම මේ පින උතුම් ආශිර්වාදයක් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගුතුනේ, අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් කතා කරන්නේ මරණය ගැන. අපි දන්නවා මේ වෙනකොට ලෝකේ පුරාම මරණ බය සියලු මනුෂ්‍යයන් තුළ ඇතිවෙමින් පවතින කාලයක්. මේ මරණය ධර්මයේ විස්තර වෙන්නේ කොයි ආකාරයෙන්ද? සමහරු කියන ඔය මොනවා ආවත් ඔය අපි ගෙනාපු ආයුෂ තමයි. ඔබ අහලා ඇති සමහර අය කියනවා මේ යාගේ කර්මය, ඒ කර්ම විපාකයක්. සමහර වෙලාවට 100,000 ගණන්, දසදහස් ගණන් මේ වසංගතය වගේ රෝගවලින් ලෝකේ ලක්ෂ ගණන් මිනිසුන් මේ යනවා. මේ වෙනකොට මිලියනයකට අධික පිරිසක් ජීවිත අහිමි වෙලා තියෙනවා ලෝකයේ මේ වසංගතය නිසා. ඒ වගේම භූමිකම්පා, නායාම්, ගං වතුර විටින් විට ඇතිවෙන විපත්වලින් 100,000 ගණන් මිනිස්සුගේ ජීවිත අහිමි වෙනවා. එතකොට මෙන්න මේ මරණය කියන එක කෙනෙක්ගේ ආයුෂ ගෙවල මැරෙන්න පුළුවන්, කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි විපතක්, හදිසි අනතුරක්, විපතක්, එවැනි දෙයක් ආයුෂ තියෙද්දී ජීවිතේ මරණය කරා යන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ මරණය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොමද මේ මරණය විග්‍රහ කරලා තියෙන්නේ. මරණාසන්න මොහොතේ ස්වභාවය කොයි වගේද, මොන විදිහද අපි ධර්මානුකූල දේශනාවලින් බුදුහාඳුරන්ගේ කාලේ සිදුවීම් වලින්
බුදුහාන්දුරන් කාලෙ සිදුවීම් වලින් කොහොමද අපි ඒ ස්වභාවය තේරුම් ගන්නේ? ඒ වගේ මරණ මංචකය අපිට ධර්මය සිහි කරගන්න පුළුවන්ද? කොහොමද කෙනෙක් මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවන්නේ? මෙන්න මේ කාරණාද ධර්මානුශාසනාව තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, බුදුහාමුදුරුවෝ අපිට මරණය කෙනෙකුගේ ජීවිතේ මරණය මේ විදිහට විස්තර කරනවා. ආයුක්කේ මරණ, කම්මක්කේ මරණ, උභයක්කේ මරණ, උපච්ඡේද මරණ කියලා මරණය කොටස් 4කට ධර්මයේ විස්තර කරලා තියෙනවා. ආයුක්කේ මරණ කියලා කියන්නේ අපි කවුරුත්, ඔබ මම අපි කවුරුත් උපදිනකොටම අපේ පෙර සසරේ අපි උපදිනකොටම ගේන කර්ම විපාකත් එක්ක අපිට ලැබෙනවා. ඒකට ධර්මයේ විස්තර කරනවා ජීවිතේන්ද්‍රිය. කෙනෙකුගේ උපතින් ගෙනාපු ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ සම්පූර්ණයෙන් ගෙවලා විඳලා සම්පූර්ණ ආයුෂ වින්දනය කරලා මැරෙන අය ඉන්නවා. අපි එහෙම කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මරණේ ධර්මයේ හඳුන්වන්නේ ආයුක්කේ මරණ. එයා ආයුෂ ගෙවලා මිය ගියා. සමහර කෙනා යාගෙන ආපු ආයුෂ තමයි. හැබැයි මතක තියාගන්න, ඒ ආයුෂ ඔබටවත් මටවත් අපිට කෙනෙක්ගේ ජීවිතේ බාහිරින් බලලා, එයා ජීවත් වෙච්ච කාලේ දිහා බලලා, එයා මැරිච්ච විදිහ දිහා බලලා මේක නම් හරියටම ආයුක්කේ මරණය, මේක නම් කම්මක්කේ මරණය අපිට එහෙම නිගමන දෙන්න බෑ හරියටම. දැන් බලන්න පුංචි රාහුල හාමුදුරුවෝ සසරි මහා පිං ඇති කෙනෙක්, කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. බුදු වෙන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ නමකගේ ගිහි කල පුත්‍රාත්මය බවට පත්වෙන. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුණේ රාහුල මහරහතන් වහන්සේට. හැබැයි තමන්ගේ පියාණන් වන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී බුදුහාඳුරු පිරිනිවන් පෑවේ අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට. ඒ වගේම යසෝදරා රහත් භික්ෂුණිය ඒ වෙනකොට උතුම් අරහත්වයට පත් වෙලා යසෝදරා රහත් භික්ෂුණියත් වැඩ සිටියා, තමන්ගේ මෑණියන්. යසෝදරාව පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වසරකට පෙර. ඒ කියන්නේ වසර 79 දී තමයි පිරිනිවන් පාලා තියෙන්නේ. එතකොට තමන්ගේ අම්මා තාත්තා දෙන්නම මනුලෝ වැඩ සිටිද්දිම පුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ඉවර වුණා. ඒ උපතින් ගෙනාපු ආයුෂ. එතකොට අපිට පේනවා එහෙමනම් අවුරුදු 40 ගණන වෙනකොට උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා තියෙනවා. ඒ නිසා පුංචි රාහුල හාමුදුරුවෝ දවසක් භාවනා කරනකොට දැක්කා ඒ වෙනකොට රහත් වෙලා රාහුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ආයුෂ ඉවරයි. උන්වහන්සේ කල්පනා කරා මගේ පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ මනුලෝ තාම වැඩ ඉන්නවා. මගේ මෑණියන් වහන්සේත් ඒ රහත් භික්ෂුණීන් වහන්සේ තාමත් මනුලෝ වැඩ ඉන්නවා. ඒ දෙන්නටම කලින් මම මනුලෝ පිරිනිවන් පාන එක සුදුසුද කියලා හිතුවා. ඒ සිතුවිල්ලක් හිතට ආවේ. ඒ සිතුවිල්ල හිතට එනකොටම දෙවියන් පිරිවරාගෙන සක්‍ර දෙවියන් ආරාධනයක් කරා. ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියන් වන අපටත් අනුග්‍රහ පිණිස දෙව්ලොව පිරිනිවන් පාන සේක්වා. ඔබ වහන්සේ දෙව්ලොව පිරිනිවන් පාන සේක්වා කියලා දෙවියන් ආරාධනයක් කරා. රාහුල මහරහතන් වහන්සේ මේ දෙවියන්ගේ ආරාධනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වන්දනා කරලා බුදුහාඳුරන්ගෙන් ඉල්ලීමක් කරා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ ආයුෂ ගෙවිලා අවසానයි. මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. රාහුල මහරහතන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ගෙවිලා අවසానයි. බුදුරජාණන් වහන්සේ අහනවා, රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්න හිතන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙවිවරු මට ආරාධනා කරනවා දෙව්ය ලෝකෙ පිරිනිවන් පාන, දෙව්ලොව පිරිනිවන් පාන. ඒ නිසා මම දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන මං දෙව්ලොව පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු 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 රාහුල, ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දෙව්ලොවම පිරිනිවන් පාන.
බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන බුදු සිරිපතුලේ නලල තියාගෙන බුදුගුණ සිහි කරලා වන්දනා කරා. බුදුරජාණන් වහන්සේට වැඳගෙන කුටියෙන් එළියට ඇවිල්ලා බුදු හාමුදුරුවන්ගේ ගන්ධ කුටිය වටා 3 වතාවක් බුදුගුණ සිහි කර කර ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරා. එහෙම වන්දනා කරලා අහසට පැන නැගලා ඒ වගේම මෑණියන්ගෙනුත් අවසර අරගෙන අහසින්ම වැඩම කරා දිව්‍ය ලෝකෙට. වැඩම කළ දෙව්ලොව තමයි පුංචි රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. එතකොට අපිට පේනවා කෙනෙකුගේ ආයුෂ සමහර වෙලාවට උපතින් ගේන ආයුෂ අවුරුදු 20 ගානින් ඉවර වෙන්නත් පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනත් තියෙන ආයුෂ අවුරුදු 30ක් වෙන්න පුළුවන්, 40ක් වෙන්න පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනාපු ආයුෂ අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අවුරුදු 90 100 ඉන්න අය ඉන්නවා. එතකොට අපිට බාහිරින් බලලා එයා ගෙනාපු ආයුෂ තමයි කියලා අපිට හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්මක්ඛය මරණ. ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට ජීවත් වෙන්න තව ආයුෂ තියෙනවා. හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාක මතුවෙනවා. මාරක හැටියට මතුවෙනවා කර්ම විපාක. එවැනි විපාකයක් මත මරණය සිද්ධ වෙනවා. එවැනි මරණයක් සිද්ධ වුණොත් ඒකට ධර්මයේ බුදුහාඳුර විස්තර කරන්නේ කම්මක්ඛය. එයාට ජීවත් වෙන ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වුණා කියලා. පින්වතුනි ඔබ අහලා ඇති ආයු වඩන කුමාරයා අවුරුදු 120ක්ම ජීවත් වුණා. අපේ බුදුහාඳුරන්ගෙන් අභිවාදන සීලිස්ස කියලා අද අපි කියන ගාථාව ධම්මපදයේ සඳහන් වෙනවා මේ ගාථාව. මේ ගාථාවෙන් බණහලා උතුම් සෝවාන් ඵලයට පත් වුණ ආයු වඩන කුමාරයා. හැබැයි පින්වතුනි පුංචි වයසෙම මාරකයක් ආව දින 7කින් මේ යන විදිහට. ඔබ අහලා ඇති ওই කතාව. පුංචි වයසෙම අවසානයේ ඒ දෙමව්පියන් 이르දිමත් තාපසයෙක්ගෙන් මේක දැනගත්ත මේ දරුවට ආයුෂ නැහැ කියලා. හැබැයි තාපසයා කියා හිටියා මට වෙන දේ පේනවා. නමුත් මට ඒක වළක්වන්න බෑ. අන්න අර ඈතින් යනකොට අසවල් ප්‍රදේශයේ තියෙනවා සවැත් නුවර කියලා නගරයක්. ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා ඒ භූමියේ ජේතවන නම් වූ මහා පිම්බිමක වැඩ ඉන්නවා. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ මේ දරුවගේ ජීවිතේ බේරගන්න උපක්‍රමයක් කියයි. එතනට අරගෙන යන්න කියලා මඟ පෙන්වනවා. අර දෙමව්පියෝ අඬා අඬා පුංචි දරුවා උස්සගෙන ආවා. අනේ ස්වාමීනි අපේ දරුවා බේරලා දෙන්න. අනේ ස්වාමීනි අපිට ඉන්න මෙච්චරයි කියලා මේ බුදුහාඳුරු ඉදිරියේ වන්දනා කරලා දෙමව්පියෝ ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණේ ඒ විදිහටම දකිනවා. පෙර සසරේ කරපු අකුසල විපාකයක් මත දින 7කින් මේ දරුවගේ මරණය සිද්ධ වෙනවා. අමනුස්සයෙක් විසින් අවිරුද්ධ කියලා අමනුස්සයෙක් ඒ දරුවව ගොදුරු කරගන්න කැරකින එක කර්ම විපාකය. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුවට ආයුෂ තියෙනවා. මේ කර්ම විපාකෙන් බේරුණොත් මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේමයි ධර්මය අවබෝධ කරන්නත් පෙර පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට කියනවා නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක් මේ දරුවව තියාගෙන එක දිගට පිරිත් කියන්න භික්ෂුන් වහන්සේලා ජේතවනෙන් ලබලා දුන්නා. ගමේම මිනිස්සු එකතු කරගෙන දරුවා තියාගෙන පිරිත් කිව්වා දවස් 7ක් පුරා. අවසන් දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළා පිරිත් අවසන් කරා. දෙවියන්ට පින් අනුමෝදන් කළා පිරිත් අවසන් වුණාට පස්සේ අර දරුවව අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැන්දේව පුතේ වඳින්න. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂම ලැබේවා. දෙමව්පිය අහනවා අනේ ස්වාමීනි අපේ පුතාට දැන් මේ මාරකේ අවසන්ද? අපේ පුතාට කොච්චර ආයුෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේම අවුරුදු 120ක්ම ජීවත් වුණා. තරුණ වයසේදී බණහලා උතුම් සෝවාන් ඵලයටත් පත් වුණා. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ. ඒ වගේම අවුරුදු 120ක් උපතින් ආයුෂ අරගෙන ආපු කෙනෙකුටත් පුංචි කාලෙම මාරකයක් ආවා.
එදා බුදු හාමුදුරුව වැඩ සිටිය නිසා ඒ දරුව බේර ගත්තා. ඒකෙන් බේරෙන උපක්‍රමේ බුදුරජාණන් වහන්සේ කියල දුන්න. ඒ නිසා පිංහතුනේ සමහර දේවල් තියෙනවා අපි ආරක්ෂාවෙන් ඕන දේවල් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කෙලො බහල ඇත. සමහර දේවල් දැ මේවා කරුමේ කිය කරුමේටම දදාඉන්න නෙමේ මගහැරීමෙන් බොහෝ කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන්. උපක්‍රමශීලී නුවනින් කර්ම විපාක ප්‍රහාණය කරන්න පුළුවන්. කුසල් බලවත් කරලා අකුසල් යටපත් කරලා කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන් අකුසල කර්ම. දැන් සබ්භාසව සූත්‍රයේ මජ්්‍යමනිකාය සඳහන් වෙනවා මේ කෙලෙස් ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්න ක්‍රම හතා. ඒ දේශනාවට කැනෙ සබ්භාසව සූත්‍රය. මේ දේශනාය බුදුහාන්දුරුව පෙන්න්නනවා මහනෙන කෙනෙක් මගහැරිය යුතු අනතුරු සහිත තැන් තියෙන. ඒව මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න කිය. ද අපි හිතමු එක උදාහරණ වසයෙන් පෙන්න්නනවා එක පාරක් තියන අපිතම කැලේ මැදින් තියෙන පාරක්. ඔය පාරඉන්නවත් තනි අලියෙක් මේ අලිය බොහොම දරුණුයි මනුස්සේ කරී කවුරු හරි අහුනුත් පන්නලා අලිය පන්නනවා අහුනුත් පහර ගහනක්කෝ උත්සල පොලිය ගහල පාගල හරි මරණ. දැන් කවුරු හරි කෙන ඔය පාර යන්න පාලිය ඉන්නවා. එතකොට එයා කිව්වොත් නෑ මං පිරිත් කියාගෙන යන්නේ මම රත්තන සූත්‍ර කියන දන්නවා මං කරණීයමිත්ත සූත්‍රය කියාගෙන මම යන්නේ මං මේ තුනුරුවන් සරණ ගිය කෙනෙක් ඔය ආලිය මට ගහන්නෑ කියලා යනවා. දැන් ගිහිල් ආලියගෙන් පාර කෑවොත් කවුද වැරදි ඊට පස්සේ තුනුරුවන්ටවත් පිරිතරවත් බැන්න වැඩක් නෑ බුදුහාන්දුරගේ දේශනාව තියන යො මගහරන්න මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් අනතුරු සහිත තැම් මගහරීම තමන්ට යම් මගක යනකොට දැන් කවුරහරිකෙන මේ පාර බොරු අලව ඒ කාලෙ තිබිලති එහෙම ඔය සත්තු අල්ලන්න වලවල් හාරලතින රජවරු පවා සමහර සතුරං උපක්‍රම හැටියට මේ වගේ වලවල් කපල අනතුරු සහිත විදියට හැබැයි උඩින් හොයන්න බෑ මේ වගේ බොරු වලවල් මදු ගහල තියෙනවා ඊළඟට ඒ වගේ අනතුරු සහිත මාර්ග තියෙන අපි වර්තමාන තේරෙන හැටියට කිය බිම්බෝම්භ සහිත පාරක් තියෙන කෙනෙක් කියන බෝඩ් ගහලා තියෙන මේ පාරි බිම්බෝම්භ තියෙනවා මේක යන්න එපා මේවා ඉවත් කරනකං මේ පාර භාවිතා කරන්න එපා. එතකොට කෙනෙක් කියනව නෑනේ මොන බෝම්බද මං මේ පිරිත් කියාගෙන යන්නේ මංම ගාන්ට රතන සූට්‍ර කියාගෙන මං කරණීමිත්ත සූත්‍ර කියාගෙන මං බුදුගුණ සිහිකරගෙන මං ඕක යන්න කියනවා. දැන් ගිහිල්ලා අනතුරේ වැටුනොත් පිරිතට බැල්ල වැඩක් නෑ බුදුරජාණන් වහන්සේ පෙන්ව ඒවා මගේ හැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල්. ඒවැනි අනතුරු සහිත මාර්ග මගහරින්න කියන. අනතුරු සහිත සතුන් කලියෙක් වෙන්න පුළුවන් කොටියෙක් වලහෙක් අඩුගානි හපන බල්ලෙක් වෙන්න පුළුවන්. එදකොට එවැනි තැම් මග හැරලා යන්න ඕන. ඒක තමයි නුවන උපක්‍රමශීලීව නුවනින් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට ඒ වගේ අනතුරු සහිත පුද්ගලයොයින අප හිතම ඒ පාර ඉන්නවා මිනි මරුව පිරිසා මංකොල්ල කාරයෝ පිරිසා හොරු පිරිසක් ඉන්නවා. මේ පාරයන හැම මනුස්්‍යයා මංකොල්ල කාලා එක් ආයුදයකින් හරි යනලා බෙල්ල කපල තියෙන වස්තුව මංකොල්ල කාගෙන යනවා. කෙනෙක් කිරොන්නෑ මට හෙම වෙන්නේ මං මෛත්‍රී වඩන කෙනෙක් මට එහෙම වෙන්නේ නෑ මට දමනය වෙනවා කියලා යන ගිහින් අනතුරේ වැටුනට පස්සේ ඊට පස්සේ ඒක ධර්මයට බැල්ල වැඩක් නෑ ඔන්න පිරිත් කියපු කෙනාට වෙච්චදේ ඔන්න බුදුන් ඇඳපු කෙනාට වෙච්චදේ ඕ පේනවනේද ඒ මනුස්්‍යයට මයි මේ කරදර පිංහතුනී මගහැරීමේ ප්‍රහාණය කළ යුතු තැන මගහරින්න දක්ෂ වෙන්න. ඒවට ගැන උපක්‍රමශීලියෝ මගහැරීමේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දැම් බලන්න ඒකම නෙමෙයිද වර්තමානය මේ වසංගතයත් එක්ක. මිනිස්සුන්ට කියනවා එලියට බහිනවා නම් විශේෂෙන් මුකාවරණයක් පලදින්න. අන්න ආරක්ෂාවෙන්න ඕන තැන ආරක්ෂාවෙනවා. ඊළඟට ඔබ පාරක යනකොට යම් තැනක ගිහිලා බඩුවක් ගන්න ගිහිල්ලා පෝලිමක හිටියත්. ඔබ මීට්‍රයක එක හමාරක දුර තියාගෙන තව කෙනෙක් එක්ක දුරින් ඉන්න. ඊළඟට ඔබ කොහේ හරි ගිහින් යමක් ඉස්පර්ස වෙලා අති මොනවාහරි ඇල්ලුවට පස්සේ සමට වැටක් වෙන්න පුළුවන් දොරක් කරන්නකොට වෙන්න පුළුවන් ඉක්මනින් ආපු ගමන් අත්හෝදන්න එක්ක විස බීජනාසක වලින් සබං වලින් හරි මොනුවෙන් හරි අත්හෝද ගන්නකි
එතකොට මේවා කෙනෙකුට මේ රෝගයෙන් මේ වසංගතය විසබීජෙන් ආරක්ෂාවෙන්න ඕන ක්‍රමටික තියෙනවා කියල. ඒවා අනුගමනය කරගෙන තමන්ගේ ගමන යන කෙනාට රස්සාාවට යනවෙන්න පුළුවන් බඩුගෙන් යනවෙන්න පුළුවන් වෙනත් හදිසි ගමනකට යනවෙන්න පුළුවන් ලෙඩෙක් බලන්න යනවෙන්න පුළුවන් හැබැයි ඔහු ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරගෙන එලියට යන්න එය ආරක්ෂාවෙනවා. හැබැයි කෙනෙක් කියනොන්නේ අපි මේ රතන සූත්‍ර කියලා තියෙන්නේ පිරිත් පැන් ඉහාගෙන ඉන්න අපි පිරිත් පැන්වලින් ඔක්කොම මූුණයි අත හෝදන්නේ පිරිත් පැන්වලින් ඒ නිසා අපිට ඔය කොරුණ එන්න අපි මේවට දන්නවා අපි දන්නවා ඔහොම කියාගෙන ගිහිල්ලා අවසානයේ තමන්ට ලෙඩේ හැදුනට පස්සේ බුදු හාමුදුරුව ඇරදිකාරයන මේ ධර්මයට බැල්ල වැඩක් නෑ තමන් ආරක්ෂාවිය යුතු තැන තමන් ආරක්ෂා වෙලා නෑ. ඒ නිසා පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලියෝ තියෙනවා මගහැරීමේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව අනතුරු සහිත තැන් මගහරීම. ඒ නිසාන වර්තමාන කියන්නේ ඔහි ඇවිදින් එපා ගමන් බිමන් යන්න එපා අත්‍යවශ්‍යම දේකට පමණක් එලියට යන්න. හැබැයි යන හැම වෙලාම ඔබේ ආරක්ෂාව ඔබ පුළුවන්තරන් සිහියෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කටයුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමන් විනෝද ගමන් නෑදෑ ගමනක් ඒ වගේ දේවල් අඩු කරලා ටික කාලයක් ඔබ ආරක්ෂා වෙලායින් අන්න මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒ නිසා පිංගතුනී ඒ වගේ අපිට සමහර අනතුරු බුද්ධියෙන් නුවනින් සල කලා ඒව මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙන. ඒ වගේම බුදු හාන්දුරු පෙන්නවා ආයුෂ තියෙන කෙනෙක් දීර්ඝායුෂ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 90ක් 100ක් ජීවත්වෙන්න උපතින් ආයුෂ තියෙන කෙනෙ. හැබැයි පෙර සසරි කරපු කර්ම විපාකයක්. ඒ කර්ම විපාක එනකොට තමයි හිතත් එන්නේ නෑ යන්න ඕන කියල හිතෙනවා. අනතුර දැක දැක නෑ ප්‍රශ්නයක් නෑ මමන යන්නේ මට වෙන්නෑ කියල හිතෙන. ඒ අර කර්ම විපාක හැබැයි ඒ වෙලාවට නුවන පාවිච්චි කරනවා. බුද්ධිය පාවිච්චි කරන මේ හැම දේකටම ජීවිතයේ ධර්මාවබෝධයට වගේම එදිනෙදා ජීවිතය තුළ පවා ආතාපි සම්පජානෝ සතිම ආතාපි ගැන කෙලෙස් තවන වීරිය සම්පජාන ගැන හොඳ නුවනක් තියෙන්නවා. සතිමා ගැන සිහි අවශ්‍යයි. දැන් බලන්න මේ හැම දේකින්ම හොඳ සිහියක් තියෙන් ඕන සිහියෙන් ඉන්න කෙනාට තමයි හැම වෙලා දැන් අපි දකිනව සමහර වෙලා දැන් ඔබ හිතන්න සමහර ඔබ දැකල ඇති මාස්ක එක පලදින මුහුණු ආවරණය පලදින. හැබැයි ඒක පැළඳකෙන හිටිය සිහි කල්පනාවන ඇයි මේක දාගෙනින් ඒක පාත් කළ නහය හාරණ. ඊට පස්සේ කවරු හරි එක කතා කරනකොට සමහරලාට කෙනෙක් ළඟට ඇවිල්ලා ඒක පාත් කරලා කතා කරනවා. ඊළඟට කතා කරන ගමන් හිටි ගමන් ඒක පාත් කරලා ඉවලා කටහාරනවා. මොනහරි දත්වල හිරවෙච්ච දෙයක් සුද්ධ කරන. එදකොට මේ වගේ සිහි කල්පනාව නැති වුණාට පස්සේ තමන්ට තේරෙන්නේ අමතක මට අමතක වුණානේ මට කල්පනාවක් නැති වුණා කියන. අන්නේ නිසා හැම වෙලාවෙම සිහිය පවත්වන්නට ඕන සිහියෙන්ෙන්. ඒවගේම සම්පජාන කැන හොඳ නුවනක් තියෙන්න ඕන. ඒ නුවන තියෙන කෙනා තමයි මේක යහපත්ද අයහපත්ද. මේක කුසල්ද අකුසල්ද. මේ දේ හොඳයිද නරකයිද. මේක මට යහපතක් වෙනවද අයහපතක් වෙනවාද. මේක ධර්මයට එකඟද නැද්ද. ඒ හැම දෙයක්ම හැම වෙලාම ධර්මානුකූලව නුවනින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් විමසලා. බැලීමේ නුවන ඒකට කෙනව සම්පජානය සම්පජාන. ඉළඟට ආතාපි යන කෙලෙස් තවන වීරයක් තියෙනවා වීරයක් තියෙනවා. වීරිය තියෙන කෙනා කොහොම හරි මං මගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මං මේ නරක පුරුදු අතහරිනවා. මං මේ වැරදි දේවල් අතහරිනවා. මං කොහොම හරි මේ ආරක්ෂිත දේවල් අනුගමනය කරන වීරිය තියෙන්නවා. එතකොට වීරිය සිහිය නුවන මේක යොදාගත්ත කෙනා ජීවිතයේ ලෞකික ජීවිතෙත් තමන් ජයගන්නවා. ඒ කරුණුම ධර්මාවබෝධයට යොදාගත්ත කෙනා ලෝකෝත්තර මාර්ගය තුළත් ධර්මාවබෝධී පිණිස ජීවිතය දියුණු කරගන්න. ඊළඟට පිංහතුනී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෙ මිය යන අය අතර සමහරු දැන් අපි කතා කරා උපතින් ගෙනාපු ආවිශ අවසන් කළ මැරෙන. සමහරුන්ට ආවිශ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සර වෙනවා.
කම්මක්වේ. තව කොටසක් ඉන්නවා ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකට බැඳෙනවා. ඒ දෙක එකට වෙන්නේ. කෙනෙක්ගේ ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් ගැලපිලායන. උබයක්කේ කියනවා. ඒ කරුණු දෙකම එකට එකතුවීමේ මරණී සිද්ධ වෙන. උබයක්කේ. ඊළඟට ඔය එකක්කත් නැතු මැරෙන්න්නත් පුළුවන්. ජීවත්වෙන ආවිෂ ඉවර වෙලත් නෙමේ. කර්ම විපාකයක් මතු වනත් නෙමේ. ඒ කරුණු දෙකම එකවර මතු වනත් නෙමේ. ඒවට කෙන උපච්චේද මරණ. පිංහතුනි උපච්චේද මරණ කියල ධර්මය පෙන්න්නන්නේ විස්භාවික විපත්. 100,000 ගනම් භූමි කම්පා ඇවිල්ලා 100,000 ගනම් මිනිස්සු මැරෙන ගොඩ නැගිලි පිටිං සෙනග 100,000 ගනන් ගොඩ නැගිලිවලට යට වෙලා මිනිස්සු මැරෙන. ගිනි කඳු පුපුරලා ගම්මාන පිටිං යට වෙලා 100,000 ගනම් මිනිස්සු මියගිය ඉතිහාසය අපිට සිදුවීන් අහන්න පුළුවන්. ඒවගේම මුහුදු ගොඩ ගල් අපි දන්නවා කවුරු සුනාමි අත්දැකීම. ඔබට මතක ඇති ඔබ බේ පුංචි කාලය හරි ඔබට මතක ඇති. දස දහස් සංඛ්‍යාත පිරිසක් සුළු මොහොතකද මිය කිය. ඒ හැමෝගෙම මේ ආයුෂ අවසන් වනාවත් ඒ හැමෝටම කර්ම විපාකයක් එක පාරමේ ලක්ෂ ගානම් මිනිසුන්ටාවවත් එහෙම දෙයක් නෙම ඒවට කෙන උපච්චේද ස්වභාවික විපත් මේ වසංගතරෝ ගත්තේ වගේ. ලෝකයේ පුරා විටිං විට වසංගත මහා දරුණු විපත් නායාම් ගිනිකඳු පිපිරීම් බුදුහාදුර එක පෙන්න්නනවා මහනෙනි බාහිර පටවි දහතුව කිපෙනවා. පටවි ගැන මහ පොළ භූමිකම්පා ඇති වෙනවා නායාම් ඇති වෙනවා පොළොව සෙලවීම ඇති වෙනවා. මහනෙනි බාහිර ආපෝ දහතුව කිපෙනවා බාහිර ආපෝකැන ජලය ජල ගැලින් ගං අතුර විපත් ඇති වෙනවා මුහුදු ගොඩ ගලනවා. ඒ ජලය කිපීම නිසා ගංවතුර විපත් මහා වරුසා මුහුදුගොඩ ගැලීම් මේවා බාහිර ආපෝ දහතුව කිපීමෙන් ඇතිවන විපත්. මහනෙනි බාහිර තේජෝධාතුව නිසා 100,000 ගනම් මිනිස්සුමී යනවා කිය. තේජෝ ගැන උණුසුම පරිසර උෂ්ණත්ති වැඩි වෙලා උණුසුමට මිනිස්සු මැරෙන. ඊළඟට ගිනි කඳු පුපුරනවා. උෂ්ණත්ව වැඩිවෙන් ලැව්ගිනි ඇතිවෙන මේ වගේ හේතු නිසා 100,000 ගනම් මිනිස්සු ගින්නෙන් මැරෙනවා. ඊළඟට බාහිර වායෝ දහතුව සුළඟ සුලිසුලාං කුණාටු මේ වගේ විපත්වලින් 100,000 ගනම් මිනිස්සු මැරෙන. එනිසා මතකතියාගන්න අපිට මැරෙන්න්න කොච්චරනං හේතු තියෙනවාද. ඔබ හොදට විමසල බැලුවොත් ආපස්සට ඔබේ ජීවිතය තුළ මවකුසේ පිළිසිඳ ගත්ත මොහොතෙයි නම් මවකුස ඇතුළෙම දරුව කොච්චර මැරෙනවාද කියලා හිතන්න. මේ ලෝකයේ අවුරුද්ධකට ගත්තු ලක්ෂ ගානක් දරුව මවකුසවල් ඇතුළෙ මේ යනවා. අම්මල දරුව බිහි කරනකොට ඒ දරුව බිහිවෙනකොට මේ යන දරුව ඉන්න. ඉපදිලා ටික වෙලාවකින් අම්මලා ඔඩොක්කුවේ තියාගෙන ආදරින් කිරි දෙනකොට එහෙමම දරුවා මේ යනවා. පුංචි වයසි සෙල්ලං කරන කාලේ මොනතරං අනතුරු තියෙනවාද. ළමා වයස තරුණ වයස මැදි වයස වයසට ගිහිල්. ඔය හැම කාලෙකම කවදක් ඔත්තන කොයි මොහොතේ හෝ මරණයට කාලයක් තැනක් නොතැන පුද්ගල බේදයක් කුල බේදයක් ජාති බේදයක් වර්ණ බේදයයි කිසි දෙයක් නෑ. උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට හරි මරණයට මූුණ දෙන්න වෙනවාමයි නත්ති ජාත සමරණ නොමැරඉන්න පුළුවන් ක්‍රමයක් නෑ. පිංහතුනි දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමි වැඩ ඉන්නකොට මුළු මහත් ජේත වනේම ආලෝකමත් කරගෙන ආපු දේවතාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකක් පසකින් වැඳගෙන කියනවා. අපමිදම් භික්කවේ මනුස්සානං ආයු මේ මනුස්සයන්ට තියෙන ඉතාම ස්වල් පාවිෂයි. ගමනීයෝ සම්පරායෝ ඒ කාන්තෙන් පරලවයා යුතුමයි ගැන මැරෙන්න්න වෙනවා මයි. නත්ති ජාත සමරණ උපන්නාව කිසිම සත්වයකුට නොමැරීන්න පුළුවන්නන් ක්‍රමයක් නෑ. ඒරං අපිට පේනවා මේ හැම කෙනෙක්ම ඒ කාන්තෙම මිය යනවා මයි. ඊළඟට දවසක් බුදුහාන්දුර ඉදිරී තවත් දෙවි කෙනෙක් පෙනීදලා කියනවා
ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කාලේ වේගෙන් ගෙවිල අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිල යන තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යන වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති උපන්නාව සත්‍යයා දවසින් දවස වයසට යන ඒ තම් භයම් මරණය පෙක්කමාන මරණය ඉදිරියේ බය දකින කෙනා පුඤ්ඥානි කයිරාත සුකාවහති ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න මහන්සි ගන්න ඕනෑ කියලා කියන දැම බුදු හාන්දුරු නෙම මේ කියන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු දෙවි කෙනෙක් බුදු හාන්දුරු ඉදිරියේ මේ ගාථාව කියන කාලේ වේගෙන් ගෙවිල යනවා දවල් රෑ ඉක්මිලා යනවා සත්‍යය දවසින් දවස වයසට යනවා මරණයට ලංවෙනවා මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න ඕනෑ කියලා කිය. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව බොහෝ කොටස් අනුමත කර අන්තිම පදේ විතරක් වෙනස් කර. බුදුරජාණන් වහන්ස කියනවා දේවතාව ඔබෝයි කියපු කතාව ගාථාව ගොඩක් දේවල් හරි. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලෑනවා. එක හරි. තරයන් තිරත්යෝ දවල් රෑ දෙකත් ඉක්මිලා යනවා. දවසින් දවස වේගෙන් දවල් රෑ ඉක්මෙනවා. වයෝගුණන් අනුපුම්බන් ජහන්ති මේ උපන්නා වූ සත්වයක් දවසින් දවස වයසට යනවා. මරණයට ලං වෙනවා. ඒ තම් බයම් මරණය පෙක්කමානු මේ සත්‍යයා මරණය ස්තිරයේ බයක් තැති ගැනීමක් ඇතිකරගන්නට ඕනේ. ඒ මරණීදිරයේ බය දකිට කෙනා අන්න දේවතාව අවසාන වචනයට කිව්වේ ජීවිතයට අප්‍රමාදීව සැපගෙනත් දෙන පින් කරගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අන්නේ පදේ වෙනස් කරලා කියනවා. මරණය ඉදිරියේ බය දකින කෙනා ලෝකාමිස්සේ අතහැරලා. මේ සසරින් ගැලවෙන්න මයි මහන්සිගන්න ඕනෑ කියල බුදුරජාණන් වහන්සේ වදා. එතකොට බලන්න මරණය ඉදිරියේ බය දකින කෙනාට කරන්න තියෙන එකමදේ මේ ලෝකයා ගැන තියෙන ඇල්ම අතහැරල. සබ්බ ලෝකය අනපිරත සංඥාව කියලා ධර්මය උගන්න. මේ සියලු ලෝකයන්ගෙන් නොවැලෙන විදිහට හිත වඩන ආකාරි. මේ සියලු ලෝකයන් ගැන අනිත්‍ය සිහි කරමින් ආදීනෝ මෙනෙහි කරමින් සබ්බ ලෝකය අනබිරත සංඥාව වඩන්න කියෙන්. පිංගතුනී දිවිය ලෝක ඉපදුනා. ඒ පින ගෙවිල් අවසන්න වෙනකොට බොහෝ වෙලාවට දෙවිය නොච්චුත වෙලා පහු සතරාපායට මනුස්ස ලෝකට වැටෙනවා. දිවිය චුති කියන සූට්‍ර බුදු හාන්දුරු පෙන්න්නනවා. දිවිය ලෝකෙ දෙවියන්ගෙන් චුතවෙන අය අතරින් බොහෝ පිරිසක් සතරාපාය උපදිනවා. ඒ නිසා අපිට සම්පූර්ණ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව අපි රැකුණ ආරක්ෂා වුණා මම නම් බේරුණා කියල අපිට විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්න ඒ ධර්මාවබෝධය ලැබීමෙන්මයි. මේ සතරාපායෙන් මිදිලා සදහටම ගැලවෙන මාර්ගයට පැමිණීමෙන්මයි. තියන්නේ නිසා ඒ වෙනුවෙන් ඔබ උත්සාහ කරන්න වීරිය වඩා. පිංගතුනී මරණය කියනෙ අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපි කරායනවද. ඒ මරණය ඉදිරියේ ධර්මය සිහිකර ගන්නවා කියනෙක ලේසි දෙයක් නෙමේ. හැබැයි කාලයක් ධර්මය පුරුදු කරපු කෙනෙකුට ඒක පුළුවන්. ඒ නිසායි පිංගතුනි මැරෙන්න්න වැටෙනකං ඉන්න එපා කියල අපි නිතර නිතර දේශනාවල බණට කාලයක් තිස්සේ. ස්වාමීන් වහන්සේලා බණට හැමෝම දේශනා කරන්න මේ බුදුහාන්දුරන්ගේ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා නිතර පෙන්නල දෙන අප්‍රමාදීවෙන්. සියලු බුද්ධ වචනවල ගත්තොත් ධර්මය හරය අප්‍රමාදේන සම්පාතිත බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය මහනෙන අප්‍රමාදීව කුසල් වඩා අප්‍රමාදී වෙන්න කියන වචන. අන්නේ නිසා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සේගන්න. පිංහතුනේ අපි දන්නේ නෑ මේ යන විපත් එක්ක කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට ජීවිතය අවසන් වෙයිද. දැන් අපි බලමු මැරෙන්න්න වැටෙනකං ඉන්න අය ආයක මං ඒ වෙලාවට බලාගන්නක මන් දන්නවා මං ගැන මැරෙන් යන වෙලාවට බංගානට එක් කරගන්න අන්න එහෙම හිතන පිරිසක් ඉන්නවා. ඔබේ නෑයෝ අතර ඇති ඔබ දන්න අය ඇතුරු ඇතිරි ඔබේ අසල් වැසියෝ ඇති ඕන තරං අය ඇති ඔය කතාව කියන අය ඇති ආමන් දන්නවා මගේ වැඩේ කරගන්න. මංගාන්ට පණ යන වෙලාවට චුති සීතනය ආමං එක ගාන්ට හදාගන්න කිය. පිංහතුනි බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට ධර්මය සීකරගන්නවර්තියා ධර්මයක් පුරුදු කරන්න නැතුව කාලයක් ඉඳල අකුසල් කර ඉඳලා වයසට ගිය බොහෝ දෙනෙකුට අවසාන කාලෙ සිහි කල්පනාවක්කත් නෑ.
ඒ අයට සිහිය තිබුණත් හිත විපිලිසර වෙනවා. අර පෙර කරපු අකුසල් ජීවිතය කරපු පවකම් ඒවා බොහෝ දෙනෙකුට මරණ මංචකේ චිත්‍රපටි වගේ බලවත්වෙනවා. මං මේ වගේ වැරදි වැඩ කරා, මං මේ වගේ පවකං කරා, මං මේ වගේ අකුසල් කරා, හයෝ මං මේ වගේ වැරදි වැඩ කරා කෙලේ ඔක්කෝම එකට එක ගලාගෙන හිතට එනවා. මිනිස්ව අන්තාසරණ යකුසල් ඉදිරි පවකං ඉදිරි. අන්නේ නිසා පිංහතුනී ධර්මය දියුණු කරගන්නවා කියන එක අප්‍රමාදිය වෙහෙසිය යුතු දෙයක්. දැන් ඔබ හිතන්න මෙහෙම නිකම් මිනිස්සු මැරෙන අවස්ථාගෙන ඔබ එකින් එක හිතල බලන්න. අපි කියනවා මං වැඩේ කරගන්නම් මන් දන්නවා කියලා කිව්වට මේ ධර්මය සිහිකරගන්න එක ලේසිද කියලා ඔබටම ගලපල බලන්න පුළුවන්. දැන් බලන්න නිකන් සාමාන්‍යයෙන් ඔබ පත්තරයක් කරම් බැලුවත් එදිනෙදා රටේ මිනිස්සු මේ යන ආකාර දිහා බැලුවත් ඔබේ ගමේ නගරේ වේවා මැරිච්ච මිනිස්සු දිහා බලන්න කොහොමද මැරුණ කියලා. ඒ කවුරුවත් සැලසුම් කරපු විදිහට මැරුණ නෙමේ. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා මැරෙන්න්න කැමති මොන විදිහටද. කවුරුත් මැරෙන්න්න කැමති නෑ. ඕනම කෙනෙක් උත්සාහ කරන්නේ නොමැරීන්. මරණ ඉදිරියේ පවා මිනිස්සු කොච්චර යාඥා කරනවාද යදිනවා. අනේ මට මැරෙන්ඩ බෑ අනේ මට මැරෙන්ඩ බෑ. අනේ බුදු ඩොක්ට මාව බේරගන්න කිය කොච්චර මරණ ඉදිරියේ ජීවිතය ඉල්ල අඩන වැලපෙන පිරිසක් ඉන්න අද ලෝකෙ පුරා මිනිස්සු මරණය ඉදිරි අසරණයි. මොහොතක් හරි දවසක් හරි සතියක් හරි ජීවත්වෙන්න පුළුවන්න ඒකට ඕනම කැපකිරීමක් කරන දැ අප හිතම ඇක්සිඩන්ට් එකක් වෙච්ච කෙනෙ වෛද්‍යවරු කියන ඔයාට ජීවත්වෙන්න නම් ඔයාගේ කකුලක් කපන්න වෙනවා අනේ කමක් නෑ කකුල කපල හරි කමන්නෑ මට ජීවත්වෙන්න පුළුවන්න කැමති වෙනවා ඊළඟට වෛද්‍යවරු කියන ඔයාගේ මේ කකුලටත් මේක කොල් ලෙඩක්නං එක පැතිරිලා තියෙන්නේ වාට මේ අනිත් කකුලත් කපන්න වෙනවා ඒත් කැමති වෙනවා අපිතම යම්කිසි ලෙඩක් නිසා කවුරු හරි කියෙන අත් දෙක කපන්න ඕන ඒත් කැමති වෙනවා අත් දෙකයි කකුල් දෙකයි නැතුව හරි ඉන්න පුළුවන්නම් දවසක් සතියක් මාසයක් ඒත් කැමති ඊළඟට අපේ ශරීරය තව මොන්න කොටා සයින් කරලා හරි කමන්න ඉන්න පුළුවන් කියලා අඩුගාන බෙල්ල විතරක් හරි තියෙන්න්න පුළුවන්න ඒත් කැමති වෙනවා ඒ තරමට මිනිස්සු ජීවිතයට ආස කරන ඇලුම් කරන පිංහතුනී මරණාසන්න මොහොතක ඔබ හිතන්න ඇක්සිඩන්ට් එකක් ගැනම හිතම අපි හදිසි අපි කවුරුත් හිතමනේ අපිට එසේ නොවේවා අපි කවුරුත් පින්කං කරන පින්කමක් කරත් අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝාවිශ ලැබේවා නිදුක් නීරෝගේ සම්පත්තිය ලැබේවා අපි ප්‍රාර්ථනා කරන නමුත් අපි යථාර්ථය සමාජ වෙන දේවල් අපිට වෙන්න පුළුවන් දේවල් අපි ඒව නුවනින් විමසලා අපි යථාර්ථය දැනගත යුතුයි තේරුම් ගත යුතු අපි හිත මිනිස්සු මැරෙන බලන් දවසකට කොච්චරනම් ඇක්සිඩන්ටොලින් මැරෙනොද කියලා මිනිස්සු පාර පයින්න ගිහිල්ල හැප්පෙනවා පාරය විදගෙන යනකොට හප්පගෙන යනවා ඉස්රහෙන් ඇවිල්ලා හපන්නත් පුළුවන් පිටි පස්සෙන් හප්පගෙන යන්නත් පුළුවන් වාහන හැප්පෙනවා වාහන පෙරලෙනවා කොච්චර අනතුරු වෙලා මහමග මිනිස්සු මේ යනවද දාපි හිතම හැප්පිලා මැරුණා මනුස්සේ කැප්පිච්ච ගමම්ම වාහනි හැප්පෙනකොටම එක පාරට තප්පරෙන් චුත වෙලා යන්නේ එහෙම කලාතුරකින් එහෙම සම්පූර්ණ පොඩි වෙලාගේ වෙලාවක වෙන්න පුළුවන් එතකොට අපි හිතමු සමහර ලෙඩ්ඩු ඔබ දැකල ඇති හැප්පිලා පාරවල් වල ලී හලාගෙන එක්කෝ අත්කකුල් කැඩිලා ලේ ගොඩේ බොහොම අමාරුවෙන් ස්පිරිතාල්ට ගෙනියනවා කෑක් ගහ වේදනාවෙන් ගෙනියන එක් ඔපරේෂන් කරනවා ඒ වගේ ඔපරේෂන් එකේදී මැරෙනවා තැ ඔබ හිතන් අර හැප්පිච්ච වෙලාවක ලේ ගලාගෙන ඇදගෙන වැටිලා අතපය කැඩිලා පනාදීනකොට ස්පිරිතාල්ට ගෙනියනකොට ධර්මය සිහිකර ගන්නවා කෙනෙක් ඒ වෙලාවට සුගතිය හිත පිහිටවාගෙන බුදුගුණ මෙනෙහි කරලා කරපු භාවනාවක් මෙනෙහි කර කර ධර්මය හිත පිහිටනවා කියන එක ලේසිද කියලා එක ලේසි නෑ එවැනි අවස්ථාවක දන්න ධර්මයවත් කෙනෙකුට මතක් කරගන්නවා කෙනෙක ලේසි දෙයක් නෙමේ සමහරු බය වෙනවා කල්පනාව නැති වෙනවා සිහිය නැති වෙනවා එක්කෝ බයවෙච්ච ගම සිහිය එනවා සිහිය නැති වෙනවා සමහරුට මිනිස්සු අන්තාසරණ ඊළඟට ඔබ හිතන්න අපි දන්නවා සමාජෝන තරන් ගුටි බැට කාලා ගහගෙන රණ්ඩු සරුවල් වෙලා මිනිස්සු මැරෙනවා පවුල්ලොල වෙන්න පුළුවන් අසල් වැසිව අතර වෙන්න පුළුවන් ආරවුලක වෙන්න පුළුවන් ඉඩ කඩම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
අවියාවිධ අරගෙන මිනිස්සු කොටා ගන්නවා, වෙඩිතියා ගන්නවා, පොළුවලින් ගහ ගන්නවා, අවියාවිධ වලින් ගහ ගන්නවා, උදැල්ලෙන් ගැහුව කියයි, පිහියෙන් ගැහුව කියයි, පොරවෙන් කෙටුව කිය, කොච්චර අපිට දවස ගානේ අහන්න ලැබෙනවද ඔය වගේ දේවල්. දැන් ඔබ හිතන්නේ එවැනි අනතුරකින් ගුටි කාලා මැරෙනකොට මිනිස්සේ ඒ ගුටි කනකොට ධර්මය සිහි කර ගන්නවා කියන එක ලේසිද? අමාරුයි. ගොඩාක් අමාරුයි. මේ බුද්ධ ශාසනය එවැනි සිදුවීම් තියෙනව නැත්තෙනේ. හැබැයි අපිට බුද්ධ දේශනාම කියවත් එක සිදුවීමක් දෙකක් තුනක් හොයාගන්න පුළුවන්. එවැනි මහා විපත් අනතුරු මැද්දේ ගුටි කකා හරි වේදනා විදවිද ධර්මී හිත පිහිටවාගත චරිත. දැම් බලන්න බිම්බිසාර රජ්ජුරු හිරකුටියක දාලා කන්න නොදී වද දුන්න. උඩ එල්ල යටිපතුල් පැළුව කියනවා, ගිනි පොකුරුට ඇවිත් දෙව්වා. එතකොට පුංචි වදයක්ද කියලා බලන්න. කන්න නොදී මැරෙන කන්තියලා තිබ්බා. උඩ එල්ලලා කකුල් පලලා ගිනි පොකුරුට ඇවිද්ද ඕනකොට මොන තරං වේදනාවද වදයක්ද. හැබැයි ඒ හැම වෙලේම බුදුගුණ සිහි කරනවා, ධර්මය ගුණ සිහි කරනවා, සඟගුණ සිහි කරනවා. ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චරනන් සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්විදින්නේ. මේ ධර්මය නං ඒ කාන්තයෙන් සාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කළ ධර්මය සිහි කර. ඒ වගේ චරිත අපිට හිතන්නවත් බෑ. අච්චර වදදීලා මරණ කොටත් මරණ සතිය වඩනවා, අනිත්‍ය මෙනෙහි කරනවා, බුදුගුණ සිහි කරනවා, සුගතිය හිත පිහිටවාගෙන නින්දෙන් පිබිදිය වගේ ජනවසභ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා බිම්බිසාර රජ්ජුරු. සාමාන්‍ය මනුස්සෙකුට හිතාගන්නවත් බෑ. පෘතජ්ජන කෙනෙකුට ඒ වගේ ධර්මයක් සිහි කරනවා කියන එක වැනි අනතුරු සහිත මරණයකද හිතාගන්නවත් බැරි දෙයක්. ඊළඟට පිංහතුනේ අපි දන්නවා මිනිස්සු ගිනිතියාගෙන මැරෙනවා. කේන්ති ගිහිල්ල ප්‍රශ්න ඇති වෙලා මිනිස්සු ගිනිතියාගත් අවස්ථාව ඕන තරන්න ඇති. එවැනි අවස්ථාවක ධර්මීස් දැන් ඔබ දැකල ඇති ගිනි තියාගත්ත කෙනත් ගිනි නිකංගේ ගිනි අරගෙන්නෙවෙයි. තමන්ගේ ශරීරයට ගිනි තියාගත්ත කෙනා වනත් කෑගගහ විලාපදිදී දුවනවා ගිනි ගන්නකොට වේදනාවට මොන තරම් වේදනාවත්. ඒවිලේ ධර්මී සීකරනවා කෙනෙ අපිට හිතන්නවත් බෑ. මුළු බුද්ධ ශාසනයට මේ වැනි හරිම ආශ්චාරිමත් එක සිදුවීමක් තියෙනවා. මාගන්දියා සාමාවති ඇතුළු 500ක් කොටු කරලා ගිනි තිබ්බ ගොඩනැගිල්ලකට දාල්. ඒ 500 දෙනාම මෛත්‍රිය වඩමින් මරණ සතිය වඩමින් අනිත්‍ය සිහි කරලා වේදනානු පස්සනා වඩලා ගිනිගන්න ගොඩනැගිල්ල ඇතුළෙම භාවනා කරලා 500ම පිච්චිලා මැරුණා. මරණින් බේරුන්නේ. හැබැයි මරණින් මත්තේ සුද්ධවාස බඹලෝ ඉපදුනා. ඒ මරණ වේදනාවත් ධර්මාවබෝධයට ආශිර්වාදයක් කරගෙන ඒ වේදනාව තුළ වේදනානු පස්සනාව වැඩුව ධර්මය අවබෝධ කරගත්ත. හැබැයි වර්තමානය අපිට සාමාන්‍ය පෘතජ්ජන ලෝක හිතාගන්නවත් බැයි වැනි සිදුවී. ඊළඟට ඔබ බලන්න සරපයෙක් ගැහුව කියයි. මිනිස්සු වේද එක්ක සරපයාගේ දත වදිනකොට පණයනවා නෙමේ. වේදනා විඳලා ඇදුන් දීලා බොහොම දුක්විඳලා මිනිස්සු ඒ වේදනාවත් එක්ක තමයි අර විස ශරීර ගත වෙලා මනුස්සෙක් මේ යන්න. ඊළඟට පපු අමාරුවක් ආවත් මොලේ නහරක් පිපුරුවත් එකින් එක හිතාගෙනයන්. දැම මේ කෝවිඩ් ගැන බල ඔබ දැකල ඇති මේ වසංගත එක්ක මී අනාය හුස්ම ගන්න බැරුව. හුස්ම ගැනීමේ අපහසුතාවයක් එක්ක සමහරු හුස්ම ගන්න මැසින් නොලට හයි කරලා. කොච්චර දඟලනවාද පෙනහලු අක්‍රිය වෙලා හුස්ම ගන්න බැරුව. එහෙම තමයි මිනිස්සු මැරෙන්නේ වේදනාවක් එක්ක මනුස්සෙක් මේ යන්න. ඉස්පිරිතාලෙක පණගියත් නහයෙන් බටදාලා උගුරෙන් බටදාලා ඉසේලයින් දීලා කොච්චරන සමහරු මැරෙන්නේ යනකොට මැරුණ වගේන අතපය තලනවා කොන්දට ගහනවා හට හරෝනවා මෙහට හරෝනවා සමහන් බැරිම තැන මැරිලා වගේනම් පපෝට කරන්ට කාරයාල උඩ විසි වෙලා පහ ඇඳට වැටේ. එතකොට හිතන්න මේ මරණාසන්න මොහොත මරණ මංචකේ ලෙඩ වෙලා එක්තැන් වෙලා අසරණ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක. නිදහසේ බණ සිහිකරගෙන අහපු ධර්මය මෙනෙහි කරගෙන බුදුගුණ සිහිකරගෙන මරණ සතිය වඩාගෙන. සුගතිය හිත පිහිටවාගෙන අපි කියනොකු බොහෝ දෙනකින් ඇහුවොත් අනේ මට මේ ඔක්කෝම දේවල් අත හැරලා. සියලු ප්‍රශ්නවලින් මිදිලා මේ හැම දෙයක්ම ඉවරයක් කරගෙන. ධර්මය සිහි කරගෙන කරපු පින්කන් සිහි කරලා පින් පොත කියෝගෙන කවරු හරි ළඟයි නම් මට පින් පොත කියෝනෝ නම් මම් පණයනකොට.
බුදුගුණ සිහිකරගෙන සාධකාර දීලා එහෙම මැරෙන්න්න තියෙනවානම් කොච්චර හොඳද කියලා හිතනවා. බොහෝ දෙනෙකුට බනාහලා බුද්ධ දේශනාවල සිදුවීන් අහලා හොවැනි තොරතුරු බණට ඇහුවට පස්සේ එවැනි පැතුමක් සිහිනයක් ආසාාවක් මිනිස්සු තුළ සාමාන්‍යෙන් ඇති වෙනවා. අනි මටත් මෙහෙම වෙන්න තියෙනවන මටත් මේ විදිහට ජීවිතය අවසන් කරන්න තියෙනවන නින්දෙන් පිබිදිය වගේ මට සුගතියක උපදින්න තියෙනවන පිංගතුනි ඒ පිණිස උත්සාහ කළ යුතුයි. ධර්මාවබෝධය විත්තරක් නෙමේ ධර්මාව සුගතිය යනවකේ එකත් ලේසි දෙයක් නෙමේ. අමාරුයි. අපි කාගේ ජීවිත සතරාපායට නැමිලා තියෙන හරියට මහගෙදරට අපි ඇදෙනවා වගේ. බුදු හාන්දුරන්ගේ උපමාව පෙන්වේ විදියට දැන් ඔබ හිතන ඔබ බඩු ගන්න යන. කඩේකට ගියත් බඩු ටික ගත්ත ගමන් හැරෙන්නේ ගෙදරට. රස්සාාවට යනවා. ඉවර වෙන්න ලංවෙන්නකොට සැරෙන් සැරේ වෙලා බලන්න දැම් වැඩෑරේද දැන් ඉවර වෙයිද. කීයට ගෙදර යන්න පුළුවන් වෙයි. ඉක්මනට තියෙන බස්සයක හිටගෙන හරි කොහොම හරි ඉක්මනින් ගෙදර එන්න ගෙදරට තමයි හිත තියෙන. නෑදෑ ගෙදර කියනවා දවසක් ඉදි දෙකක් ඉනි නෑදෑයෝ කියන අනේ තව දවස් කීපයක් ඉඳලයන් හනි දවස් කීපයක් ඉඳලයන් කොහේ ගියත් ගෙදර වගේ නෑ කියෙන මිනිස්සු කියනවා. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ හිත මහගෙදරට ඒ තරන් ඇදෙනවා. තමන් ඉන්න පැලක් වෙන්න පුළුවන් පොඩි තැනක් වෙන්න පුළ හැබැයි තමන්ගේ හිත කැමති එතන තමන්ගේ හිත ඇදෙන් එතන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන මේ සංසාරයන සත්වයාටත් මහගෙදරට හිත ඇදෙනවා වගේ සතර අපායටම ඇදෙන්නේ වගේ කිය. මතකතියාගන්න අපි මේ සසර ඉපදීපද යන්නේ ලෝබ දවේශ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක් යන සසර ගමන. අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක්කනං අපි යන්නේ. මේ යන සංසාර ගමන තුළ අපේ හිත ඇදෙන්නේ කුසලට නෙමේ අකුසල් පැත්තටමයි. අපාය පැත්තටමයි සතරාපාය පැත්තටමයි. ඒ අපායට ඇදෙන හිතක් ආපහු සුගතියට හරවන්න කුසලයට හරවන්න පුළුවන්. ඒ පිණිස අවශ්‍යයි අප අර කලින් කතා කරපු කරුණු තුන ආතාපේ සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරිය නුවන සිහි අවශ්‍යයි. අන්නේ ඒ නුවනින් සිහියෙන් වීරියෙන් තමයි අපායට නැබුරු වෙච්ච මනසක් සුගතිය පැත්තට හරවන්. අකුසලේට නැබුරු වෙච්ච හිතක් කුසලේට හරවන්. එහෙමනම් පිංහතුනේ හැම වෙලාම මරණය ගැන හිතන්න. බුදුහාන්දුරු පෙන්වා මහනෙන මරණය සිහිකරමින් අප්‍රමාදී භාවය ඇතිකර ගැනීම පිණිස මරණය සිහිකිරීම මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්න ෑ කිය. ඔබ නිතර ඔබෙන් හිතෙන් අහන්න දැම්මම් මැරුණුත් කොහේ අයිද. මං මෙහෙම ඉඳල හදිසියවත් මං මැරුණුත් මං කොහේ අයිද. මට පුළුවන්ද මේ සියල්ල අතහැල්ල සුගතියක හිත පිහිටවාගන්න. මං මොනවගේ ගුණ ධර්මද වඩලතියෙන් මං මේ වෙනකොට කොච්චර පින් කුසල් වඩාගෙන තියෙනවද. මට මේ අතහරන්න පුළුවන්ද. හැම වෙලායම තමන්ගේ ජීවිතය දිහා තමම්ම නුවනින් විමස විමස තමන්ගේ හිතේ ස්භාවි ගැන තමම්ම විමසන් අප්‍රමාදීවෙන්. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය උන්වහන්සේත් පිරිනිවන් පැවසාරා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරල. මේ ලෝකයේ පහළවෙච්ච පින්වන්තම කෙනා භාග්‍යවන්තම කෙනා අපි කෙනවා භගවා සියලු ගුණ දරාගන්න තරන් ලෝක පහළ වෙච්ච පින්වන්තම භාග්‍යවන්තම කෙනත් පිරිනිවන් පෑව. අතීතේ පහළ වෙච්ච සියලු බුදුවරු පිරිනිවන් පෑව. පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑව. ලක්ස ගනම් මේ මහපොළොයි වැඩ සිටිය මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව. කාම ලෝකෙම අධිපති භාවේ දරාගෙන හිටපු. අය චුත වුණා දෙවියන් දිවි ආත්මලින් චුත වෙනවා. කාමලෝක අධිපති මාරය බවා සදාකාලික තැනක් නෙමෙයි ඒ ආත්මින් චුත වෙලා යන. සමහරු ඒ ආත්මින් චුත වෙලා නිරේට වැටෙන අපායට වැටෙන. මනුස්ස ලෝකේම අධිපතිය හැටියට පහළ වෙන රජවරු ඉන්නවා කලින් කලට සක්විති රජව මැරිලා යනවා. ඒ නිසා ධනවත් සිටුවරු ඒවා මොන තරං කවුරුණ උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදක් ඔතන කොයි මොහොතේ හෝ මිය යනවා. අන්න ඒක සිහි කරල අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න කුසල් වඩාග. එහෙමනං ඔබ හැම දෙනාටම මේ හුස්මටි කියන්න කලින් අපි දන්නේ නෑ කවදක් ඔත්තන මොන විදිහට මරණය අපි කරායනවද. මුළු ලෝකයාම මරණ බයකින් තැතිගත්ත මොහොතා.
ඒ නිසා මරණීම සිහිකරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න මේ වෙලාව මේ වසංගතය පවා ඔබට ආශිර්වාදයක් කරගන්න ඔබ දක්ෂවෙන්. මේක වසංගතයේ කොරෝණ කියකින් නැතුව ඒ ආශිර්වාදයක් කරගන්න ඔබ ජීවිතය අප්‍රමාදිව ගුණ ධර්මපුරන් ආපස්සට කාලිකට පස්සේ මේ වසංගතය ඉවර වෙච්ච කාලෙක මෙ හැමදාම තියෙන දේවල් නෙමේ ඔබට ඔබේ ජීවිතය ආපස්සට හැල්ල බලනකොට ඔබටම සතුට වෙන්න පුළුවන් ඇත්තට මට මේ වසංගතය ආශිර්වාදයක් වුණ ඒ කාලෙ මං හොඳට සීලාදී ගුණ ධර්ම වැඩුව මං හොදට භාවනාව දියුණු කරගත්ත මං හොදට බණ භාවනා කර මං හොදට ඒ කාලෙ ගුණ ධර්ම පුරාගත්තා කියලා තියනි සප්‍රමාදීව ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවනින් අපි රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත්. දායකත්ති දැරු පිංහතුන්ගේ පවුලල සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදය සැලසේවා කියලපි ආශිර්වාද කරමු. ඒවගේ මද ධර්ම දේශනාවේ පින්බර දායකත්ති දරන්නේ ඔස්ටේලියාවේ මෙල්බන් නගරේ නරේවරම් ප්‍රදේශේ වාසය කරන පින්වත් පිරිසක් ඒ මෑනියන් ස්වර්ණා සමරසේකර මෑනියන් ඒවගේම ඉරේෂා සමරසේකර සහ යෝෂිතා සමරසයකර කෙනේ දියනිවරු සොහොයුරියන් එකතු වෙලා තමයි අද මේ ධර්මදානමේ මහා පින්කම සිදු කරන්න. තිය අයගේ ප්‍රධාන මාරමුණ තමයි තමන්ගේ සොහයුරියක් මිය පරලවයන්නට ඉදිලා තියෙනවා මීට වසරකට පෙර නොයම්බර් 19 වෙනි දින ඒ සොහොයුරිය සිහිපත් කරලා ඒවගේම ස්වර්ණා සමරසේකරී මෑණියන්ගේ දියණිය සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම ප්‍රධාන මාරමුණ. විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා අය ජීවත් වෙලා හිටපු කාලය තුළ බොහෝ බුද්ධ වන්දනා බෝධි පූජාති බොහෝ පින්කන් සිදු කරමින් ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කළ බෙදාහරිමින් සංඝයා උදෙසා බොහෝ පින්කංකල අට පිරිකර දානාදී පින්කන් සිදු කරලා කුටි හදල දෙන්න ආරාම සෙනසුන්වලට උදව්පකාර කරලා රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආදී උතුම් පූජනය පුුණ්‍ය භූමිවල අෂ්ට පරිස්කාර පූජා කිරියාහාර පූජා කප්රු පූජාදී බොහෝ පින්කන් සිදු කරපු කෙනෙක් ඒවගේ නැති බැරියට උදව්පකාර කරලා සිල් රෙදියාදිය පූජා කරමි බොහෝ පින්කං කරපු කෙනෙක් කියලා. ති විශේෂෙන් පිංහතුනේ කාටක් ජීවිතය මරණය කියන එක කවදක් කොත්තන කොයි මොහොතේ මොන ආකාරයකට එනවද දන්න. තිය නිසා විශේෂෙන්ගේ රැස් කර ගත්ත පින තිගේ දියණියට ජීවිතේ ඒ තරුණ වයස අකල් මරණයකට ගොදුරුවෙච්චේ දියණියට මේ රැස්කරපු මේ මහා පුුණ්‍යස් කන්දේ ආශිර්වාදයක් වේවා. ඒවගේ මේ ධර්මදානමේ පිනත් ආශිර්වාදයක් වේවා පරලව ජීවිතයේ සැපවත්තේවා සූපත්තේවා සුගතිගාමීව ඉක්මනින්ම මේ භයානක සංසාර ගමන අවසන් කරගන්න. මේ පින සාධකාරදිදී ඇය අනුමෝදන් වේවා කියල අපි සිහිපත් කළ අනුමෝදන් කරමු. ඒ වගේම මිය පරලවගේ සංසාරගත පරම්පරාගත සියලු ඥාතීන් වසර කිහිපයකට පෙර මිය පරලවගේ පියාණන් ලීලානන්ද සමරසේකර පියාණන් වන්‍ය ආරච්චි සීයා සහ ආච්චි සමරසේකර සීයා සහ ආච්චි ඇතුළු සංසාර්ගත පරම්පරාගත සියලු ඥාතීන් මේ පින් සාධු කාරදිදි අනුමෝදන් වෙත්වා ඒ හැමෝගෙම පරලෝ ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. තේම නවබ හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කළ ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් ඔබ හැම දෙනාමත් දායකත්ති දරු පින්හතුන් ඇතුළු සියලු දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තයෝ. හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.